අපි පසුගිය කොටසේදී පසුගිය විභාග ප්‍රශ්නවල විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරා. දැන් අපි තවදුරටත් ඉස්සරහට යනවා. දැන් අපි කලින් ප්‍රශ්න 30ක් 40ක් සාකච්ඡා කරලා තියෙන නිසා මම හිතන්නේ දැන් දරුවන්ට මේකේ සිද්ධාන්ත කොටස් ඔක්කොම මතක තියෙනවා ඇති. ඒ නිසා අපි මේවට වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනින් මේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනවා. එහෙම අර ප්‍රශ්න පත්‍රයේ අගහරිය ප්‍රශ්නයක් ආවොත් විතරක් මේ ඒකේ ටිකක් අමාරු ප්‍රශ්නයක් ආවොත් විතරක් ඒකේ සිද්ධාන්ත කොටස් මොනවද කියලා අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කරනවා. අපි බලමු මේවයි මොනවද අහලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ කියන්නේ යාන්ත්‍රික තරංගයක් මාධ්‍යයක් තුල ප්‍රචාරණය වේ. ඒතර යාන්ත්‍රික තරංගයක් කියලා කියන්නේ තරංගයේ ප්‍රගමණය වෙන්න මාධ්‍යයක් අවශ්‍යයි කියන එක, අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි කියන එක. ඒකේ ශක්තිය ක්‍රමයෙන් හානි වේ කියලා තියෙනවා. ඒ කියන්නේ අර ඔන්චිල්ලාවක් වගේ එකක් අපි පැද්දුවම අපි දන්නවා අපි එක සැරයක් තල්ලු කළා ඇතෑරියොත් ඒක අර ඊට පස්සේ විස්තාරය ටික ටික අඩු වෙනවා. විස්තාරය අඩු වෙලා තමයි ඒක නිශ්චල වෙන්නේ. මොකද මේ වායුවේ ඝට්ටණය වෙනකොට ශක්තිය හානි වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක කියන්නේ. එහෙම ශක්තිය හානි වෙනවා නම් ඒ තරංගයට මොකද්ද වෙන්නේ කියලා මෙතන අපෙන් අහන්නේ. මෙතන තරංගයේ වේගය බලන්න අපි දන්නවා වේගය ලියන සමීකරණයක් තියෙනවා. දැන් තන්තුවක නම් අපි ලියන්නේ වේගය v සමානයි t බෙදීම m වල මූලය. v සමානයි t බෙදීම m වල මූලය. ඒතර මේක අඩු වෙන්න නම් මේ එක්ක t අඩු වෙන්න ඕන නැත්නම් තන්තුව වෙනස් කරන්න ඕන. ඒකීය දිගක ස්කන්ධය වෙනස් කරන්න එපා. ඉතින් මේ ගාන ඒ වගේ ඒවා කියලා නැහැනේ. ඒක නිසා එහෙනම් මේ වේගය අඩු වේ කියන එක වැරදි. එතකොට ඊළඟට අපිට තියෙන සංඛ්‍යාතය කොහොමවත් අඩු වෙන්නේ නැහැනේ. සංඛ්‍යාතය කියන එක ප්‍රභවය මත එන එකක්. ඒ නිසා සංඛ්‍යාතය අඩු වෙන්නේත් නැහැ. ඒතර අපිට තා ගුණාංග දෙකයි බලන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ සමීකරණය ගත්තම අපිට එනවා v සමානයි f ලැම්ඩා අනුව v වෙනස් වෙන්නේ නැහැ ආතතිය වෙනස් වෙන්නේ නැති නිසා සංඛ්‍යාතය වෙනස් වෙන්නේත් නැහැ. එහෙමනම් තරංග ආයාමය වෙනස් වෙන්නේත් නැහැ. අර දැන් ඔන්චිල්ලාවෙන් හොඳටම ඉගෙන ගන්න පුළුවන් ඒක පැද්දුවාම පළවෙනි අතය ගොඩාක් ඈතට යනවා මේ වගේ. දැන් මේක මධ්‍යන පිහිටුම නම් මුල් අතය මෙහෙම ගොඩාක් ඈතට යනවනේ. මෙහෙම යන්නේ. එතකොට මේ ටික තමයි විස්තාරය කියන්නේ. මේ ටික. දැන් මේක පැද්දීම අඩු වෙනවා කියන්නේ විස්තාරය තමයි අඩු වෙන්නේ. අනිත් ඒවා නියතයි විස්තාරය තමයි අඩු වෙන්නේ. ඒතර තරංගය දිහා බැලුවොත් අපිට මේ වගේ කියන්න පුළුවන්. දැන් මුල් තරංගය අපි මේ හැඩයට ඇන්දොත් මුල් තරංගය අපි මෙන්න මේ වගේ ඇන්දොත් ඔහොම ඒ කියන්නේ විස්තාරය කියන්නේ මේ උස මේක ටිකක් වෙලා යනකොට ශක්තිය අඩු වෙනවා නම් එතකොට මෙන්න මේ උස තමයි අඩු වෙන්නේ. අපි ඒකට කියනවා පරිමන්දනය වෙන දෝලන කියලා. එතකොට මේ වගේ හැඩයක් තමයි හැදෙන්නේ. එතකොට තරංගේ මේ හරිය ටිකක් විස්තාරය වැඩි වෙන්න තියෙනවා. මේ හරියට යනකොට අඩු වෙනවා. මෙන්න මේ වගේ තියෙනවා. මේ පරතර වෙනස් වෙන්නේ නැහැ. ඒවා සමානයි. මෙන්න මේ උස තමයි අඩු වෙන්නේ. දැන් බලන්න උත්තරේ. වේගය අඩු වේ කියන එක වැරදි, සංඛ්‍යාතය අඩු වේ කියන එකත් වැරදි. මේ ඔක්කොම වැරදි. විස්තාරය අඩු වේ කියන එක තමයි ගන්න වෙන්නේ. මෙන්න මේ උත්තරේ තමයි එන්නේ. ඒවා ලේසි කියවනකොටම වගේ උත්තරේ හොයා ගන්න පුළුවන්. මේ ගණන බලන්න. ඒක ටිකක් දිගට තියෙනවා ගණන. එක්තරා පීඨීමක සිදු වූ භූමිකම්පාවක් මගින් තීර්යක් තරංගයක් සහ අන්වායාම තරංගයක් ජනිත කරයි. භූමිකම්පා සම්බන්ධ කොටසෙන් අහන්නේ. අපි දන්නවා එතන තීරයක් තරංගات අන්වායාම තරංගات යන තරංග වර්ග දෙකම ඇති වෙනවා. ඒතර අන්වායාම තරංගය තමයි එයාගේ වේගය වැඩි. එයාගේ කලින් එනවා මේ භූමිකම්පාව සිද්ධ වෙච්ච තැන ඉඳලා ඉවතට. එතකොට අර භූමිකම්පාව නිරීක්ෂණය කරන්න තියෙන නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගත්තොත් එයාට අන්වායාම තරංගය කලින් දැනෙනවා. තීරයක් තරංගයට වඩා. එතකොට අර භූමිකම්පාවක් සිද්ධ වීම නිසා වෙන හානිය වෙන්නේ තීරයක් තරංගය නිසා. පොළවේ තියෙන පොළව එයා තරංගයේ ප්‍රගමණය වෙන දිශාවට අභිලම්බව කම්පණය වෙනකොට.
අන්වායම් තරංගයෙන් හානියක් නැහැ. ඒතර මේ කලින් දැනගන්න පුළුවන් භූමිකම්පාවක් සිද්ධ වෙච්ච බව. ඒක ගැන තමයි මේ ගණනේ කියන්නේ. පෘථුවිය මත එක්තරා ලක්ෂයකට ළඟා වෙන්න මේ දෙන්න අර වේග දෙක වෙනස් නිසා තීරයක් තරංගයට වඩා විනාඩි 3කට කලින් අන්වායම තරංගය එනවලු. භූමිකම්පාව සිදු වූ ස්ථානයේ සහ එම ලක්ෂ අතර තරංගවල සාමාන්‍ය වේගයක් දීලා තියෙනවා. පැයට කිලෝමීටර් 4යි පැයට කිලෝමීටර් 8යි කියලා. අපෙන් අහන්නේ මේ භූමිකම්පාව උනේ කොතරද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ අර භූමිකම්පාව නිරීක්ෂණය කරන මධ්‍යස්ථානට වඩා කොච්චර ඈතින්ද මේක උනේ කියලා. අපිට මෙතන මේ පොඩි රූපසරණයක් අඳිමු. මේක අර සාමාන්‍ය පෙළ පන්තියේ විද්‍යාව වගේ දෙයකටත් මේක යොදනවා. මේ වේගය දීලා තියෙනවා, දුර අහන්නේ, කාලයක් දීලා තියෙනවානේ. ඒතර මේ වගේ එකක් තමයි තියෙන්නේ. අපි මේ වගේ තැනක භූමිකම්පාව සිද්ධ වෙනවා කියලා හිතුවොත් මේ වගේ තැනක අපි හිතනවා මේකේ නිරීක්ෂණය කරන මධ්‍යස්ථානයේ තියෙනවා කියලා. ඒතර මේ දුර අපි දෙන්නටම එකයි. ගණනේ කිලෝමීටර වලින් දීලා තියෙන නිසා අවශ්‍ය නම් අපිට කිලෝමීටර වලින් ගන්නත් පුළුවන් දුර. නැත්නම් මීටර වලින් ගන්න. අපි මේක මීටර වලින් ගත්තොත් දැන් අපි දන්නවා කාලය හොයන්න තියෙන්නේ. ඒතර දුරක් තියෙනවා, වේගයක් දීලා තියෙනවා. එවනම් අර වේගය සමානයි දුර බෙදීම කාලය. මෙන්න මේ සමීකරණ තමයි ලියන්නේ. ඉතින් කාලය අවශ්‍ය නිසා අපි කාලය උක්ත කරොත් t සමාන වෙනවා x බෙදීම v ට. එhmenan අපිට ලියන්න පුළුවන් x බෙදීම v. එක්කෙනෙකුගේ වේගය 4යි අනිත් එක්කෙනා 8යි කියලා නේ තියෙන්නේ. ඒතර වේගය අඩු එක්කෙනාට තමයි කාලය වැඩි. එහෙමනම් එයා 4යි මෙතන. කිලෝමීටර් දීපු නිසා මම මීටර කරනවා. නැත්තම් දරුවන්ට මේක කිලෝමීටර වලින්ම හදාන්නත් පුළුවන්. මේකෙන් අඩු කරන්න ඕන ඊළඟ එක්කෙනා. එයාගේ වේගය 8යි තිබුණේ. ඒතර 8 වැඩි කිරීම 10 3. ඒතර මේ තියෙන දුර බෙදීම වේගයනේ, ඒ කියන්නේ කාලය තියෙන්නේ. ඒතර මේ කාලයෙන් මේ කාලය අඩු කරාම විනාඩි 3ක් වෙනවා. අපි විනාඩි තත්පර කරොත් 3 වැඩි කිරීම 60ක් තමයි එන්නේ. දැන් මෙතන 10 3 පොදුයි. අපිට ඒක පිටට ගන්න පුළුවන්. පිටට මේ පැත්තට වැඩි කරන්න පුළුවන්. ඒතර මෙතන x බෙදීම 4යි, මෙතන x බෙදීම 8යි. ඒතර 4න් එකක් ලියන්න පුළුවන් 8න් 2යි කියලා. ඒතර 8න් 2ෙන් 8න් එකක් ගියාම 8න් එකක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට එනවා x බෙදීම 8 වැඩි 10 3. මේක සමානයි මේ පැත්තේ 3 වැඩි කිරීම 60යි. ඒතර x කියන එක අපිට එන්නේ 3 වැඩි කිරීම 8 වැඩි කිරීම 60 වැඩි කිරීම 10 3යි මීටර වලින්. කිලෝමීටර කරොත් මේක 1000න් බෙදන්න. ඒතර මේ 1000 කැපිලා යාවි. එහෙනම් අපිට නිකම්ම උත්තරේ එනවා. එතකොට x සමාන වෙනවා මෙතන 10 3 කැපෙනවා කිලෝමීටර කරනකොට. ඒතර 60 වැඩි කිරීම 8 වරක් 3නේ. 8 වරක් 3 18යි. 18 ඒවා 6ක්. ඒතර 144යි බිඳුවයි කිලෝමීටර වලින් තමයි එන්නේ. මේක තමයි උත්තරේ එන්නේ. ඒකේ තරම්ම ලොකු වෙන දෙයක් නෑ. විද්‍යාව කියලා ඉගෙන ගන්න තරම් දෙයක්වත් නෑ මේකේ. අර උසස් පෙළ තරංගහක් කම්පන කොටසේ තමයි මේ භූමිකම්පා සම්බන්ධ කතාව විස්තර කරන්නේ. නමුත් මේ ගැටළු වලින් අහන උත්තරේ හොයන සාමාන්‍ය පෙළ විද්‍යාව තමයි අවශ්‍ය වෙන්නේ. මේක බලන්න. ලක්ෂාකාර ධ්වනි ප්‍රභවයක් සෑම දිශාවකටම සමාන ලෙස ශබ්දය නිකුත් කරයි. අපි අර ධ්වනි තීව්‍රතාව කරන වෙලාවේ සාකච්ඡා කරා. අපි සාමාන්‍යයෙන් අපේ විෂය නිර්දේශ සාකච්ඡා කරන්නේ ලක්ෂාකාර ධ්වනි ප්‍රභව. ඒතර යාගෙන් සෑම දිශාවකටම එක වගේ ශබ්දය නිකුත් වෙනවා කියලා තමයි අපි ගන්නෙ. දැන් ලවුඩ් ස්පීකර් එකක් වගේ එකක් ගත්තොත් ඒ ලවුඩ් ස්පීකර් එකේ නම් අර ඒකේ කට ඇරිලා තියෙන පැත්ත තමයි ශබ්දය වැඩිපුර ගමන් කරන්නේ.
අපි විශේෂ නිර්දේශ කතා කරන්නේ ලක්ෂාකාර ප්‍රභව. මෙවැනි අවස්ථාවකදී යම් ලක්ෂයක ධ්වනි තීව්‍රතාව ප්‍රභවයේ සිට එම ලක්ෂයට ඇති දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ධ්වනි තීව්‍රතාව මෙන්න මෙයා අපි ඒකට ලියන්නේ I අකුරක් නේ ලියන්නේ. එයා සමානුපාතිකයිලු දුරේ වර්ගයට ප්‍රතිලෝමව. කියන්නේ I කියන එක සමානුපාතිකයි 1යට R වර්ග. මේක ඇත්තටම දෙන්න ඕනේ නැහැ. මේක දරුවෝ දැනන් ඉන්න ඕන. මේ වගේ වට අපි කියනවා ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදී කියලා. ඒතර ධ්වනි තීව්‍රතාව දුරත් එක්ක ප්‍රතිලෝම වර්ග නියමය පිළිපදිනවා. ඒකයි මේකෙන් කියන්නේ. ඒතර අපිට කියනවා ප්‍රභවේශර මීටර් 5ක් දුරකදී තීව්‍රතා මට්ටම 70 නම් ප්‍රභවේශර 50ක් දුරකදී තීව්‍රතා මට්ටම තමයි අපෙන් අහන්නේ. මීටර් 5ක් ඈතදී 70 නම් ඊට වඩා 10 ගුණයක් ඈතදී මීටර් 50ක් ඈතදී තීව්‍රතා මට්ටම අහන්නේ. ඉතින් දුරත් එක්ක බැලුවම ප්‍රතිලෝමව සමානුපාතිකයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අගය මේ 70ට වඩා අඩු වෙන්න ඕන. ඒතර බැලුව ගාම මේ 80 කියන උත්තරේ නම් කපලා දාන්න පුළුවන්. අනිත් ඒවායින් තමයි ගන්න වෙන්නේ. අපි පොඩි සමීකරණයක් ලියමු. ගන්න තීව්‍රතා මට්ටම දීලා තියෙන්නේ. තීව්‍රතා මට්ටමේ සමීකරණය එන්නේ බීටා සමානයි 10යි log I බෙදීම I not. ඒතර මේ සමීකරණ දුර කියන එක පැහැදිලිව පේන්නේ නැහැ. ඒක තමයි මේ I වෙනකොට දැන් අර 1යට R වර්ගය සම්බන්ධ කරන්න ඕන. අපි දන්නවා I කියන්නේ තීව්‍රතාව කියලා කියන්නේ ක්ෂමතාවනේ. ඒකීය වර්ගඵලයක් කරා තියෙන ක්ෂමතාවනේ. ඒකද P බෙදීම A. ක්ෂමතාව බෙදන්න වර්ගඵලයෙන්. ඒ වර්ගඵලය තමයි අර ගෝලයක් කියලා ගත්තම 4යි 5 R වර්ග එන්නේ. එතනින් තමයි මේ R වර්ග එන්නේ. ඒකට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. බීටා සමානයි 10යි log මේ I කියලා ලියන්න නැතුව අපි ඒකට ලියමු P බෙදීම R වර්ග කියලා. P බෙදීම R වර්ග වරක් I not. I not අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බෙදනකොට කැපිලා යනවා. දැන් පළවෙනි අවස්ථාවට අපිට ලියන්න පුළුවන් මේ තීව්‍රතා මට්ටම ඩෙසිබල් 70යි කියලා දීලා තිබුණා. අපි එතෙන්ට ආදේශ කරොත් මෙතනින් අපිට එනවා 70 සමානයි 10යි log P කියන එක වෙනස් වෙන්නේ නැහැ. දුරේ වර්ගයට අපිට ලියන්න පුළුවන් 5 වර්ගය කියලා. 5 වර්ගය I not. මේක තමයි එක සමීකරණය. දෙවෙනි සමීකරණය ගත්තොත් එන්නේ දෙවෙනි සමීකරණේ අපි දන්නේ නැහැ දැන් තීව්‍රතා මට්ටම බීටා සමානයි 10යි log P බෙදීම 50 වර්ගය I not. මෙතන 50 වර්ගයේ යට නිසා මේක අඩුයිනේ. ඒක නිසා අපි අර පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණේ අඩු කරමු. එතන අපිට එනවා 1 2 අඩු කරොත් අතන එන්නේ 70 වරින බීටා 70 වරින බීටා මේ පැත්තෙන් අපි 10ක් පිටට ගනිමු. එතකොට මේක මේකෙන් බෙදන්න තමයි එන්නේ ලඝු වල. ඒතර මේක මේකෙන් බෙදනකොට මේ 50 වර්ගය උඩට යනවනේ. 50 වර්ගය බෙදන්න ඕන 5 වර්ගය. ඒතර මෙතන 2500යි අතන 25යිනේ. ඒතර එන්නේ 100යි. ලඝු 100යි එන්නේ. ඒතර ලඝු 100 2යි. මේකේ වඩා 20යි. ඒ 20 අර පැත්තට දාලා බීට මෙහාට ගන්න. ඒතරන දරුවන්ට බීට සමානයි 50යි කියලා. එහෙනම් උත්තරේ ඩෙසිබල් 50. බලන්න. මේක තමයි උත්තරේ. මම අර පේලි ලිව්වට ඔයාලට මේවා එච්චරම පේලි ලියන්න අවශ්‍ය නැහැ. එකවරම අර තීව්‍රතාවල අනුපාත ගන්න සමීකරණෙම ලියන්න පුළුවන්. මේ ගණන බලන්න. හර්ට්ස් 50ක සංඥාවක් සහ සංඛ්‍යාතයේ F වෙනත් සංඥාවක් එක විට ලබා ගන්නා මයික්‍රොෆෝනයක්
දෝලනයක්ෂයකට සම්බන්ධ කර ඇත. දෝලනයක්ෂය කියලා කියන්නේ අපි විද්‍යාගාරයේදී අර තරංග රටාව නිරීක්ෂණය කරන්න භාවිතා කරන උපකරණය. අර කුඩා රූපවාහිනී තිරයක් වගේ තියෙන උපකරණය. ඒකෙන් තමයි අපි නිකුත් කරන ඕනම ශබ්දයකට අදාළ තරංගයේ හැඩය බලන්න පුළුවන්. ඒතර මේ ඒ වගේ එකකින් ගන්නපු ඇත්ත රූපයක් වෙන්නේ නැති එක සංඥාවක් හර්ට්ස් 50ලු. මේ ඒක තමයි එයා ඇඳලා තියෙන්නේ අපිට. ඊට පස්සේ ඒ හර්ට්ස් 50 සංඛ්‍යාතයේ තියෙන සංඥාවත් එක්ක ඊට ආසන්න සංඛ්‍යාතයේ තියෙන තව සංඥාවක් F කියලා අරන් තිනවා. හැබැයි F වල අගය 50ට වඩා වැඩි. ඒතර අපි දන්නවා සංඛ්‍යාතය ආසන්න වශයෙන් සමාන දෙන්නෙක් එකට මුසු වුණාම එතන ඇති වෙනවා නුගසුම්. ඒතර මේ තියෙන්නේ නුගසුම් රටාව. අර පල්ස් කියන ඒවා හඬ උස්වීම ඉහළ හඬක් ඇහෙන එක තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. මෙතන තමයි හඬ අඩුවීම පෙන්නන්නේ. ඒ කියන්නේ නිර්මාණකාරී නිරෝධනයයි නාශක නිරෝධනයයි. එතන මේ තියෙන අර එක සංඥාවක් මේ තියෙන්නේ ඒ සංඥා දෙක එකතුව මේ තියෙන්නේ. අපෙන් අහන්නේ මේ F වල අගය. ඉතින් අපි දන්නවා නුගසුම් කියලා කියන්නේ සංඛ්‍යාතවල වෙනස අන්තරය. ඒතර බලන්න එක්කෙනෙක්ගේ සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා හර්ට්ස් 50යි කියලා. අනිත් එක්කෙනා ගණන කියනවා F කියලා. ඒ F කියන කර 50ට වඩා වැඩිලු. එහෙනම් නුගසුම ඇහෙන්න නම් අනිවාර්යයෙන්ම මෙයාගෙන් මෙයා තමයි අඩු කරන්න ඕන. මේ F ගෙන් 50 තමයි අඩු කරන්න. අපි දන්නවා මෙයා වැඩි බව. ඒක නිසා මාපාංක දාන අවස්ථාවක් නැහැ. දැන් අපිට අර සංඛ්‍යාතය වෙනස් වෙන විදිය ඇඳලා දීලා තියෙන නිසා අපි එතෙන්ට ගිහින් ඕන මේකේ මේ නුගසුම් සංඛ්‍යාතය කීයද කියලා හොයන්න. ඊතර නුගසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ තත්පරයකට. තත්පරයකට කීයක් මේ වගේ ස්පන්ද ලැබෙනවද කියන එක තමයි බලන්න ඕන. ඊතර එයා අපිට කඩයිරකින් පෙන්නලා තියෙනවා මේ වගේ තැනක්. ඊතර මේකේ බලන්න මේ හර්ට්ස් 50 කියන එක්කෙනාගේ එක තත්පරයකදී පූර්ණ දෝලන 50ක් එන්න ඕන. පූර්ණ දෝලන. පූර්ණ දෝලනයක් කියන්නේ මොකද්ද? පූර්ණ දෝලනයක් කියලා කියන්නේ දැන් මෙහෙම මධ්‍ය රේඛාව ඇන්දොත් මෙතනින් පටන් ගත්තොත් මෙතෙන්ට එන්න ඕනේ. ඒ කියන්නේ මේ කෙළවරෙන් නම් මෙතෙන්ට. ශීර්ෂයක ඉඳලා ගත්තොත් එක ශීර්ෂයකින් ඉඳන් ඊළඟ ශීර්ෂයට. නිම්නයකින් ගත්තොත් එක නිම්නයකින් ඉඳන් ඊළඟ නිම්නයට. මේ තරංග රටාව තව ටිකක් මෙහෙම දික් කරාම මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා මේ ශීර්ෂයට. නැත්තම් මෙතන නිම්නයේ ඉඳලා මෙතන නිම්නයට. එහෙනම් අපි අරගේ බලමු කොච්චර මේ වගේ ඒවා තියෙනවද කියලා. ශීර්ෂ කීයක් තියෙනවද නැත්තම් නිම්න කීයක් තියෙනවද කියලා. එතන මේ කඩිරය ඇඳලා තියෙන මේ වගේ මේ නිම්නයකටනේ ඇඳලා තියෙන්නේ. එහෙනම් මෙතනින් ගණන් කරොත් මෙතනලා මෙතනට 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙතන යා පෙන්නලා තියෙනවා 5ක්. හැබැයි තත්පරයට එන්න ඕන 50. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ඒක දෝලන 50කට 50කට ගතවන කාලය ඒක තත්පර 1යි. එහෙනම් දෝලන 5කට බලන්න වෙනවානේ. එතකොට 50න් බෙදලා 5න් වැඩි කරන්න ඕන. එහෙනම් දෝලන 5කට දෝලන 5කට කාලය මේකෙන් 10න් පංගුවක් නේ. ඒ කියන්නේ තත්පර 0.1යි. එහෙනම් අර එයා කඩිරෙන් පෙන්නලා තියෙන රේඛා දෙක අතර ගත වෙච්ච කාලය තත්පර 0.1යි. ඒතර තත්පර 0.1ට තමයි අර වගේ ස්පන්දයක් අපිට පේන්නේ. මෙන්න මෙතන මේ ස්පන්ද එකක් පෙන්නලා තියෙන්නේ තත්පරයෙන් 0.1කටනේ 10න් පංගුවකටනේ. එහෙනම් තත්පරයකට නෝ මේ වගේ ඒවා 10ක්. කියන්නේ නුගසුම් 10ක් මේ ගණනේ තියෙන්න ඕන මේ රූප තරහන බැලුවම අපි තේරුම් ගන්න ඕනේ ඒක. නුගසුම් 10ක්. ඒතර එක්කෙනෙක් 50යිනේ. එහෙනම් අනිත් එකට අනිවාර්යයෙන්ම 60ක් වෙන්න ඕන. ඇයි යා වැඩි වෙන්නත් ඕනනේ.
40ටත් මේක හරියනවා. නමුත් ගණන මෙතන දත්තයක් දීලා තියෙනනේ 50ට වඩා වැඩි කියලා. එහෙමනම් 60 තමයි ගන්න මේ. මේක තමයි උත්තරේ. මේක දරුවෝ දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. දෝලනේක්ෂ විද්‍යාගාරයට ගියොත් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඒවත් ගොඩාක් ඉස්කෝල සමහරලාට කබඩ් වල ඇතුලේ තියෙන මිසක් එළියට ගන්නෙ නැහැ. පිරිමි ළමයි ඉන්න තැන්වල නම් මේවා සාමාන්‍යයෙන් අරගෙන බලනවා. මේ නමුත් ඒක බලලා තියෙනවා නම් හොඳයි සංඥාවක් මේ කොහොමද අපි දෝලනේක්ෂෙන් දකින්නේ කියලා. මේ ගන්න බලන්න. එවනම් පේලි දෙකේ ගණන් තීව්‍රතාව අයිවන ධ්වනි ප්‍රභවයකින් නිකුත් වන ශබ්දයක් එක්තරා ලක්ෂයකට ළඟාවේ ධ්වනි තීව්‍රතාව 2යි දක්වා වැඩි කළ විට එම ලක්ෂයේ ධ්වනි තීව්‍රතාව මට්ටමේ ඇතිවෙන වෙනස අපෙන් අහන්න. එක තැනකින් I ශබ්දයක් නිකුත් කරලා තියෙනවා තීව්‍රතාව I කියන එක. ඊළඟ වෙලාවේ ඒක 2යි කරනවලු. අර එයා අහන තැන ශබ්දය ඇහෙන තැන වෙනස් කරලා නැහැ. ඒ වුණා අපිට ලියන්න පුළුවන් මුල් අවස්ථාවට ලියන්න පුළුවන් බීටා 1 සමානයි 10යි log I බෙදීම I not. මේකේ I not කියන එක වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් මුල් අවස්ථාවට ලියන්න පුළුවන් I බෙදීම I not කියලා මේ විදිහට. ඒතර දෙවෙනි එකට ලියන්න පුළුවන් මේවා අතරම දැන් හිතෙන්ම හදාන්න පුළුවන් ගණන්. අපි මේ වගේ ගණන් ගොඩාක් කලින් ප්‍රශ්න පත්‍රවල දැකලා සමීකරණ ලියලා හැදුවා. මම මේ හැම ගණනෙම සමීකරණ ලියන්නේ දරුවන්ට මේවා සමහර විට කවුරු හරි දරුවෙක් ඉන්න පුළුවන් මේවා නොතේරෙන ටිකක් අමාරු. ඒකයි මම මේ හැම එකම ලියන්නේ. නමුත් බහුවර්ණ හදනකොට ඔයාලා ටික ටික පුරුදු වෙන්න ඕන මේ වගේ සමීකරණ හැකිතාක් අඩුවෙන් ලියන්න. නැත්තම් වෙලාව ඉතුරු කරගන්න බැරි වෙයි. සමහරට මේ වගේ ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 20 අතර වගේ තිබිච්ච වෙන්න පුළුවන්. ඒතර ඒවා තත්පර 10න් 15න් වගේ උත්තරයක් හොයාගන්න දරුවෝ උත්සාහ කරන්න ඕන. ඒතර බීටා 2 ලියමු. එයාට අපිට එනවා 10යි log. දැන් මෙතන 2යි වෙනවා. බෙදීම I not. දැන් අපි වෙනස අහන්නේ ඒක නිසා අපි මේකෙන් මේක අඩු කරමු. මේ 2යි නිසා මෙතනගේ වැඩිනේ. ඒකද දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය තමයි අඩු කරන්න ඕන. ඒතර දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරාම බීටා 2 රින බීටා 1 10යි log මේ පැත්ත ලඝු දෙකක් අඩු කරනකොට එක තැනක ලඝු ලියලා සමීකරණ දෙක බෙදෙන එක තමයි වෙන්නේ. ඒතර මෙයාගෙන් බෙදුනම I බෙදීම I not ඒවා කැපිලා යනවා. මෙතන ඉන්නේ 2යි. ගණනේ 2 ලඝු ගණකයේ 0.3 කියලා දීලා තිබුණා. ඒතර එතන 0.3 නම් මේක 10න් වැඩි කරාම ඒක 3ක් වෙනවා. එහෙනම් වෙනස 3ක්. 3යි ඩෙසිබෙල්. අගේ දීලා තියෙනවනේ. මේවා මුල් හරිය ප්‍රශ්න වලට අහපුවා වෙන්නේ නැති හිතෙන්මත් උත්තරේ ලියන්න පුළුවන්. තීව්‍රතාව දෙගුණ කරාම ඩෙසිබල් 3කින් වැඩි වෙනවා කියලා තමයි එන්නේ. ඇත්තටම කිසිම ගණනය කිරීමක් නොකරත් ලියන්න පුළුවන් තීව්‍රතාව දෙගුණ කරාම ඩෙසිබල් ප්‍රමාණය 3කින් වැඩි වෙනවා කියලා. මේක බලන්න. ඔක්සිජන් පුරවා ඇති ඕගල නලයකට අපි අර සංවෘත නල විවෘත නල කියලා ගත්තා. ඒ නලයට තමයි මේ ඕර්ගල නලයක් කියලා දීලා තියෙන්නේ. F node මූලික සංඛ්‍යාතයක් ඇත. එම උෂ්ණත්වයේදීම සහ එම පීඩනයේදීම ඇත්තටම පීඩනය බලපාන්නේ නැහැ. මෙහෙම කිව්වට සමහරට මේකේ පීඩනය වෙනස් කරා කියලා කියන්නත් පුළුවන්. පීඩනය බලපාන්නේ නැහැ. වායුගෝලයේ ධ්වනි වේගය වගේවට බලපාන්නේ උෂ්ණත්වය. එම උෂ්ණත්වයේදීම සහ එම පීඩනයේදීම හයිඩ්‍රජන් වලින් නලය පුරවනු ලැබේ. නලයේ නව මූලික සංඛ්‍යාතය වනුයේ කියලා තමයි අපෙන් අහන්නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධ දරුවට දීලා තියෙනවා. ඉතින් මේක සංවෘත නලයක්ද විවෘත නලයක්ද කියලාත් කියලා නැහැ. ඒක මෙතෙන්ට අදාළ නැහැ ඇත්තටම. අපි දැන් මේ වගේ සංවෘත නලයක් ඇන්දොත් මේ වගේ නලයක් ඇන්දොත් අපිට මූලිකය කියලා එන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් එන්නේ.
ඔය වගේ එකක් තමයි අපි අඳින්නේ. ඒතර මෙතන මේ නලය ඇතුලේ තියෙනවා තරංග ආයාමයකින් 4න් පංගුවක්. මේ L කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්. ඒතර ලැම්ඩා බෙදීම 4ක් සමානයි L. ඒතර ලැම්ඩා සමානයි 4යි L. ඒතර V සමානයි F ලැම්ඩාට ලියුවම දරුවන්ට F උක්ත කරන්න පුළුවන්. F කියන්නේ V බෙදීම ලැම්ඩා. ඒතර 1ට 4යි L එනවා V. දැන් වායු ගොලයේ ධ්වනි වේගය වෙන සමීකරණ තමයි මෙතෙන්ට ඕන වෙන්නේ. අපි ඒක ලියලා තියෙනවා ගැමා P බෙදීම ρ. ඒතර ඒ ගැමා P බෙදීම ρ ලියුවම අර මේකේ තියෙන දත්ත දාන්න බෑනේ. පීඩනයවත් ඝනත්වයවත් නෙමෙයි දීලා තියෙන අණුක ස්කන්ධනේ. ඒකෙන් අර අනිත් සමීකරණ ලියන්න වෙන්නේ. ගැමා RT යට M. ගැමා RT බෙදීම කැපිටල් M වල වර්ගමූලය. මේක තමයි ලියන්නේ. දෙන්නම වායු දෙකම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දී පරමාණුක වායු. ඒතර ගැමා කියන එක දෙන්නටම සමානයි. R කොහොමත් නියතයි. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. ගණනේ කියලා තිබුණා උෂ්ණත්වය මේකේ වෙනස් කරලා නැහැ කියලා. එහෙනම් අණුක ස්කන්ධය විතරයි බලපාන. ඒතර අණුක ස්කන්ධයක් දීලා තිබුණේ හයිඩ්‍රජන් වලට 2යි ඔක්සිජන් වලට 32යි කියලා. බලන්න ඔක්සිජන් පුරවා ඇති නලයට තමයි F0 කියලා ඇවිල්ලා තියෙන්නේ. අපෙන් අහන්නේ හයිඩ්‍රජන් පිරෙව්වම අහන්නේ. අණුක ස්කන්ධ දෙක දරුවන්ට දීලා තියෙනවා. 2යි 32යි කියලා. එහෙනම් අපි ආයෙ ලියමු මේකට. මේක දැන් ලියමු ඔක්සිජන් වලට ලිව්වොත් ඒක F0. එහෙනම් එන්නේ F0 සමානයි මේක දැන් ලියලා වැඩක් නැහැ නේ. 1ට 4යි L කියන්නේ නියතයක් නේ මේකේ. ගැමා නියතයක්, R නියතයක්, T නියතයක්. ඒ ටික ඕනේ නැහැ. එහෙනම් 1ට M වල වර්ගමූලය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන එන්නේ 1ට 32 මූලය. අනිත් එකට එන්නේ 1ට 2 මූලය. ඕනනම් මෙතන K එකක් ලියන්න. බහුවර්ණ නිසා ඒව ලියන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. නිකම්ම මේක ලියන්න පුළුවන් දරුවන්ට. දැන් මේ දෙක බෙදමු අපි. ඒතර අපිට එනවා F0 බෙදීම F කියන එක සමාන වෙනවා 1ට 32 බෙදාන ඕනේ 1ට 2කින්. ඒතර මේ දෙකේ ඉලක්ක මුඩට යනවා. 2 32ට කැපුනම 16ක් වෙනවා. 16 මූලය 4ක්. එහෙනම් හරහාට වැඩි කරාම එන්නේ හයිඩ්‍රජන් වලදී හයිඩ්‍රජන් වායුව තියෙනකොට මූලික සංඛ්‍යාතය අර ඔක්සිජන් වායුව තියෙනකොට සංඛ්‍යාතය වගේ 4 ගුණයක් කියලා තමයි එන්නේ. ඒතර 4යි F0 තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. මේක බලන්න. ඒක ටිකක් වගන්ති ප්‍රශ්නයක්. ශිෂ්‍යයෙක් සරසුලක් කම්පනය කර එය වාතයේ තබා ගනිමින් එහි ශබ්දය ශ්‍රවණය කළේය. ඒ කියන්නේ සරසුලක් නිකම්ම කම්පන කොට ගහලා නිකම්ම කනට ඇල්ලුවා කියලා කියන්නේ. අපි දන්නවා ඒතකොට අපිට එහෙම ලොකු හඬක් ඇහෙන්නේ නැහැ. කන ළඟටම ගෙනාවත් තමයි ශබ්දය ඇහෙන්නේ. ඉන්පසු ඔහු එම සරසුල එම විස්තරයෙන්ම නැවත කම්පනය කර එහි මිට විශාල ලී පුවරුවක් මත තබා ගනිමින් ශබ්දය ශ්‍රවණය කළේය. ඒ කියන්නේ ධ්වනි පෙට්ටියේ කතාව මේ කියන්නේ සරසුල කම්පනය කළත් ඒකේ මිට තියෙනවලු ධ්වනි පෙට්ටිය උඩ. එතකොට අපිට විශාල ශබ්දයක් ඇහෙන්නේ. දැන් මේකේ උත්තර වගයක් දීලා තියෙනවා. අවස්ථා දෙකේදීම ඔහුට ඇසුණු ශබ්දයේ තීව්‍රතාව සමානය. සරසුල වාතයේ ඇති විට ඔහුට ශ්‍රවණය වූ ශබ්දයේ තීව්‍රතාව ඒ ලී පුවරුව මත තබා ඇති විට ශ්‍රවණය වූ තීව්‍රතාවට වඩා වැඩිය. ගාන කියන්නේ වාතයේ ඇති විට ශ්‍රවණය වූ ශබ්දයේ තීව්‍රතාව ලී පුවරුව මත තිබුවට වඩා වැඩි කියලා. ඒක වැරදිනේ. ඒකේ අනිත් පැත්ත ඕන වෙන්න. සරසුල කම්පණය වෙමින් පවතින කාලය අවස්ථා දෙකේදීම සමානය. ඒ කාරණේ සරසුල ඒකේ ශක්තිය ටික අර වායුවත් එක්ක ඝට්ටණය වෙලා ඉවර වෙනකන් තමයි මේක අපිට ඇහෙන්නේ. සරසුල වාතය තුලදීට වඩා ලී පුවරුව මත තබා ඇති විටදී කම්පණය වෙමින් පවතින කාලය වැඩිය. සරසුල ලී පුවරුව මත තබා ඇති විටදීට වඩා වාතයේ ඇති විටදී කම්පණය වෙමින් පවතින කාලය වැඩි. කාලය සම්බන්ධ දෙයක් නෙමෙයි අපිට ඕන වෙන්නේ. තීව්‍රතාව සමානයි කියන එකත් වැරදි.
වාතය ඇතුළට ඔහුට ශ්‍රවණය වූ ශබ්දයේ තීව්‍රතාව එය ලී පූර්ව මත තබා ඇතුළට ශ්‍රවණය වූ තීව්‍රතාවට වැඩි කියන එකත් වැරදි. සරසුල කම්පණයමින් පවතින කාලය අවස්ථා දෙකේදීම සමානය. සරසුල වාතය තුලදීට වඩා ලී පූර්ව මත තබා ඇතිවිටදී කම්පණයමින් පවතින කාලය වැඩිය. ඒක වැරදිනේ. මේක තමයි ගන්න වෙන්නේ. අර වාතයේ තියුවම සරසුල කම්පණය වුණාම ඒතර සරසුලත් එක්ක ස්පර්ශ වෙලා තියෙන කුඩා වාත ස්තරය විතරයි කම්පණය වෙන්නේ. අර එයා ධ්වනි පෙට්ටිය උඩ තියුවම අර සරසුලේ දැත්ත දිගේ මේ ශක්තිය සම්ප්‍රේෂණය වෙලා දැන් මෙහෙමනේ සෙන්නේ සරසුල. එතන මේ සරසුල දැත්ත කම්පණය වෙනකොට මේ වගේ ඔන්න ඔය වගේ යනවැදිනේ මේක කරලා. අපිට එහෙම පේන්නේ නැහැ සරසුල දැත්ත වේගෙන් කම්පණය වෙනවා. ඒතර ඒ කම්පණය වල යාගේ ශක්තිය මේක දිගේ ගමන් කරලා මේ මිට දිගේ ගිහිල්ලා මේ ලී පෙට්ටියට එනවා. ලී පෙට්ටියට. දැන් ලී පෙට්ටිය මේ වගේනේ තියෙන්නේ. ඔන්න ඔහමනේ තියෙන්නේ මේ වගේනේ තියෙන්නේ දරිමාන පෙට්ටිය. මෙතන සිදුරු දෙකක් විදලා තියෙනවනේ. මේකට වාතය ගමන් කරන්න ඇතුළට. බොක්ස් ගිටාර එක, වයලින් එක, ඒවයිත් මේකමනේ තියෙන්නේ. මේ වගේ වායුව කම්පණය කරනවා පෙට්ටිය ඇතුලේ තියෙන. දැන් සරසුල මෙතන තියුවම සරසුල අපි මෙතනනේ ගෙනලා තියන්නේ. මේ ලී පෙට්ටිය උඩ තමයි ගෙනත් තියන්නේ. ඒතර මෙයා කම්පණයට මේකේ තියෙන ශක්තිය මේ දැත්ත දිගේ ගිහිල්ලා මේ මිට දිගේ ගිහිල්ලා මේ ලීයට යනවා. ගිහිල්ලා ලීයේ තියෙන අංශු කම්පණය වෙනවා. ඒතර ලීයේ ස්පර්ශ ලයින් වනේ ඒක ඇතුල් පැත්තෙන් විශාල වාත ස්තරයක්. ඊට පස්සේ වාත ස්තරය කම්පණය වෙනවා. ඒකෙන් තමයි අපිට විශාල ශබ්දයක් ඇහෙන්නේ. තීව්‍රතාවය වැඩි වෙලා ඇහෙන්නේ. ඕක තමයි මේකේ අහලා තියෙන්නේ. ඊළඟ ගණනක් තියෙන වගන්තියක්මයි. සරසුලක් ධ්වනිමාන කම්බියක් සමග අනුනාදව පවතී. මෙතන අනුනාදව පවතී කියලා කියන්නේ ඒකේ සරසුලේ සංඛ්‍යාතයයි මේ ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතයයි සමානයි කියන එක. ඒ දෙන සමානලු. පාත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා තමයි කියන්නේ. කම්බිය තුල ස්ථාවර තරංගයක් හටගැනේ. කම්බියේ ආතතිය වැඩි කළහොත් එහි අනුනාද දිග අඩු වේ. එය මූලික කම්පන විදියෙන් අනුනාද වන්නේ නම් කම්පනවල විස්තරය උපරිම වේ. අපි දන්නවා අපි ප්‍රැක්ටිකල් කරනකොටත් හැමතිස්සම ගන්නෙ ධ්වනිමාන කම්බිය අනුනාද කරන්නේ මූලිකයෙන් තමයි. ඒතර තමයි විශාල ශබ්දයක් ඇහෙන්නේ. අර පුඩුව වගේ එක බැලුවොත් ඒක ටිකක් විශාල වෙලා තියෙනවා. මේ වගේ. ඒකනේ හැමතිස්සම ප්‍රැක්ටිකල් වල මේ මූලිකයම සලකන්නේ. දැන් මෙතන නම් අර සේතුව තියලා තියෙන්නේ. මෙතන නම් අනිත් සේතුව. ඒ දෙක අතර මේ වගේ ලොකු පුඩුවක් ඇති වෙනවා මූලිකයේදී. මේ වගේ. ඊළඟට පළමු උපරිතාණය, දෙවෙනි උපරිතාණය ඒවට යනකොට මේ උස අඩු වෙනවා. විස්තරය කියන එක අඩු වෙනවා. ඒතර අපිට හොඳ හඬක් ඇහෙන්නේ නැහැ. අඩුවෙන් තමයි ඇහෙන්නේ. ඒක නිසා තමයි හැමතිස්සෙම ප්‍රැක්ටිකල් වල මූලිකයම සාකච්ඡා කරන්න කියලා කියන්නේ. ඒතර දැන් මේ වගේ ධ්වනිමාන කම්බිය උඩ ස්ථාවර තරංගයක් හට ගන්න ඕන. ඒකේ විස්තරය වැඩි මූලික අවස්ථාවේ. බලමු අතර තිබුණු වාක්‍ය මොනවද කියලා. කම්බිය තුළ ස්ථාවර තරංගයක් හටගැනේ. ඒතකොට මේක හරි. කම්බියේ ආතතිය වැඩි කළහොත් එහි අනුනාද දිග අඩු වේ. කම්බියේ ආතතිය වැඩි කළහොත් එහි අනුනාද දිග අඩු වේ කියලා තියෙනවා. බලමු ඒක. දැන් මේ එකම සරසුලටනේ මේක සිද්ධ වෙන්නේ. එහෙමනම් සරසුලේ සංඛ්‍යාතය වෙනස් කරන්න බෑ. සරසුලේ සංඛ්‍යාතය වෙනස් කරන්න බෑ. එහෙමනම් මෙතන තියෙනවා මේ පුඩුවක් වගේ ඇති වුණාම ඒකේ තියෙනවා තරංග ආයාම භාගයක්. ඒතකොට ලැම්ඩා බෙදීම 2 සමානයි L ට. එහෙනම් ලැම්ඩා සමානයි 2යි L. ඒතකොට සමීකරණය මෙන්න මේ වගේ එකක්. F සමානයි 1 2යි L T යට M. T
T ට m වල වර්ගමූලය එන්නේ. එතකොට කම්බිය වෙනස් කරන්නේ නැත්නම් m නියතයි. දැන් සරසුල වෙනස් කරන්නේත් නැහැනේ. එහෙමනම් f කියන එකත් නියතයි. දැන් ආතතිය වැඩි කරොත් සමීකරණය උඩින් වැඩි වෙනවනේ. ඒතර ඒක වෙනසක් නොකරන යටිනුත් වැඩි වෙන්න ඕන. එහෙනම් ආතතිය වැඩි කරොත් දිගත් වැඩි කරන්න වෙනවා. බලන වාක්‍ය ආතතිය වැඩි කළොත් එහි අනුනාද දිග අඩු වේ කියලා තියෙනවා. සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැති නිසා එකක් වැඩි කරනකොට ඉර යටින් එකත් වැඩි කරන්න ඕන වෙනසක් නොවෙන්නේ. එහෙනම් මේකත් වැරදි. එය මූලික කම්පන විදියෙන් අනුනාද වන්නේ නම් කම්පනවල විස්තරය උපරිම වේ. ඒක හරි. පුඩුව විශාල වෙලා තියෙන්නේ මූලිකයේදී තමයි. එහෙනම් A සහ C කියන එක තමයි හරියන්නේ. මේක තමයි උත්තරේ. ඒවා නිකම්ම සිද්ධාන්ත තමයි දරුවන්ගෙන් අහලා තියෙන්නේ. මේක බලන්න. ගිටාර එක කම්බියේ දිග වෙනස් නොකොට එහි ආතතිය දෙගුණ කළ විට දෙන ලද තාණයක සංඛ්‍යාතය. ඒ පාර දිග වෙනස් කරන්නේ නැහැ. දිග වෙනස් නොකොට එහි ආතතිය දෙගුණ කරොත් කලින් ගන්න තිබෙන දිග වෙනස් කරන්න පුළුවන් කියලා මේක දිග වෙනස් කරන්නේ නැතිලු. එහෙනම් ගිටාර එකෙත් අර වගේ මේ වගේ එකක් එනවා ඇති. ගණනේ කීලම නැහැ අතන මූලිකේම කියලා. මුල් අවස්ථාවේ මූලිකේ නම් අපිට දෙවෙනි අවස්ථාවෙත් මූලිකේම ගන්න පුළුවන්. එහෙම ගත්තොත් මෙතන එන්නේ f සමානයි අපි f නෝට් කියලා ලියමු. ඒතර 1 2 l t m. මේක තමයි මූලිකය. දැන් ගණන කියන්නේ මොකද්ද? කම්බියේ දිග වෙනස් නොකොට එහි ආතතිය දෙගුණ කළහොත්. එහෙනම් මෙතන දෙවෙනි අවස්ථාවේ ලියන්න වෙනවා. මෙතන 2t ලියලා. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි 2t වෙන්නේ. ඉතින් සමීකරණ දෙක බෙදුවම අපිට පේනවා මෙතනින් මූල දෙකක් එනවනේ. එහෙමනම් f නෝට් බෙදීම f1 කියන එක සමාන වෙන්නේ මේකෙන් බෙදුවා t යට m කැපිලා යනවා මූල දෙකක් එනවා. ඒතර හරහාට වැඩි කරන්න පුළුවන්. එහෙනම් කලින් තාණය කියන මෙතන ස්වරය ඒ කලින් තාණයේ සංඛ්‍යාතය වගේ මූල දෙකක් එනවා. ඒවා ලේසි ගණන්. දෙගුණයකින් වැඩි විය කියන එක වැරදි. මූල දෙක සාධකයකින් වැඩි විය කියන එක හරි. මේක තමයි එන්නේ. මේක බලන්න. එක් කෙලවරක් සීලිමට සම්බන්ධ කොට ඇති සිරස් දුන්නක අනෙක් කෙලවරට ස්කන්ධයක් සම්බන්ධ කර ඇති අතර එය විස්තරයේ A සහ උපරිම වේගයේ v වන සරල අනුඝාතී චලිතයක යෙදේ. මේක අර දෝලන කොටසෙන් අහලා තියෙන්නේ. දුන්නක් සම්බන්ධ කරලා තියෙනවා සිරස්ව. එක කෙලවරක් සීලිමට සම්බන්ධ කරලා අනෙක් කෙලවරට m ස්කන්ධයක් ගැට ගහලා තියෙනවා. ඒතර යාගේ විස්තරය A උපරිම වේගය v. චලිතයේ විස්තරය 2a දක්වා වැඩි කළ විට එහි උපරිම වේගය තමයි අපෙන් අහන්නේ. ඒතර මේ වගේ දුන්නක් මෙතන මේ ස්කන්ධයක් සම්බන්ධ කරලා ඇති. මෙයා දැන් මේ පහළට යනවා ඉහළට යනවා ඔහොම දෝලණය වෙන්නේ නැති. එයාගේ විස්තරය a කියලා දීලා තියෙනවා. ඒතර අර වේගය සොයන සමීකරණේ තියෙන්නේ v වර්ග සමානයි ඔමෙගා වර්ග වරක් a වර්ග ඍණ x වර්ග. x කියන්නේ සාධාරණ ලක්ෂයට තියෙන දුර. ඉතින් මේ වේගය වැඩි වෙන්න නම් මේ x කියන එක අඩු කරන්නනේ තියෙන්නේ. ඒ අඩු කරන්න තියෙන පදේ පුළුවන් තරම් පුංචි කරන්න ඕන. එහෙම නැත්නම් මේක නැති කරන්න ඕන. ඉතින් වර්ග පදයකට ගන්න පුළුවන් අඩුමගේ බිඳුවයි. එහෙනම් මේ සමතුලිත පිටුමේදී තමයි මෙයාගේ වේගය උපරිම වෙන්නේ. එහෙනම් අපිට එනවා v උපරිම එන්නේ මේ x වලට බිඳුවක් දාම මේ හැම එකේම වර්ග පදනේ තියෙන්නේ. v වර්ග සමානයි ඔමෙගා වර්ග a වර්ග. ඒතර වර්ගමූල ගත්තම ඔමෙගා a වෙනවා. එහෙනම් මෙතන එන්නේ v උපරිම a ඔමෙගා.
දැන් දෙවෙනි අවස්ථාවේ කියනවා එයාගේ විස්තරය දෙගුණ කරාලු. බලන්න. උපරිම වේගයේ වීසා විස්තරයේ A. දැන් කියනවා චලිතයේ විස්තරය 2A දක්වා වැඩි කළොත් උපරිම වේගය තමයි අපෙන් අහන්නේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ මම මේකට V1 කියලා ලියන්නම්. මේකට මම උපරිම වේගය V1 කියලා ලියන්නම්. දැන් මෙයා 2A වෙනවා. ඔමෙගා වෙනස් වෙන්නේ නැහැ නේද? ඔමෙගා කියන්නේ දුරු නියතයත් එක්ක එන පදයක් නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් සමීකරණ දෙක බෙදන්න තියෙන්නේ. මෙයා 1 මෙයා 2. මේ උපරිම වේගයට මම උපරිම කියලා ලිව්වට එයා ඒක දීලා තියෙන්නේ v කියලා. එහෙනම් දරුවන්ට දෙවෙනි එක පළවෙනි එකෙන් බෙදන්න පුළුවන්. ඒතර එහෙනම් එනවා v1 යට v සමානයි. මෙයාගෙන් බෙදුවම 2යිනේ. එහෙනම් අලුත් උපරිම වේගය කලින් වගේ දෙගුණයයි. කලින් වගේ දෙගුණයයි. මේක තමයි උත්තරේ. ඒවා ලේසි ප්‍රශ්න සමීකරණ නොලියම වුණත් දරුවාට පුළුවන් මේ වගේ ඒවා හදන්න. මේ ගණන් එක සැරයක් හදුවට පස්සේ මතක නැති වෙලා යනවා ටික දහක් යනකොට. දැන් විභාගෙත් කිට්ටුයි. ඒ නිසා දෙවතාවක් තුන් වතාවක්වත් හදන්න ඕන. එහෙම පළවෙනි වතාවේ උත්සාහ කළා දෙවෙනි වතාව උත්සාහ කරනකොට පියවර ප්‍රමාණය අඩුවෙන් ලියන පුරුදු වුණා නම් හරියි. එතකොට දරුවාට විභාගයට යනකොට සාමාන්‍ය මුල් බහුවර්ණ 25 වගේ කරන්න පුළුවන් විනාඩි 20කින් 25කින් වගේ. ඒතර අවසාන 25ට ටිකක් වැඩි කර වෙලාව ඉතුරු වෙන නිසා. බලන්න. කාලය t නෝට් හිදී කාලාවර්තය t වූ ස්ථාවර තරංගයක නිෂ්පන්ද සහ ප්‍රස්පන්ද යන දෙකෙහිම සිරස් විස්ථාපන ශූන්‍ය වේ. මේ ඊළඟට සිදුවන කාලය අහන්නේ. බලන්න එක වාක්‍යයක් දීලා තියෙන මේක තේරෙනවද කියලා? කාලය t බිඳුව කියන වෙලාවේ ආවර්ත කාලයේ t වෙච්ච ස්ථාවර තරංගයක නිෂ්පන්ද සහ ප්‍රස්පන්ද යන දෙකෙහිම සිරස් විස්ථාපන ශූන්‍ය වේ. අපි එක පොඩක් තේරුම් ගන්න බලමු. දැන් අපි දන්නවා මේ ස්ථාවර තරංගයක් ඇති වෙනවා අපි අර පුඩුවක් වගේ ඇඳට තන්තුව ඇත්තට මෙහෙම පුඩුව වගේ හැමතිස්සෙම තියෙන්නේ නැහැ. දැන් මෙහෙම තියෙන තන්තුවක නම් අපි පුඩුවක් වගේ මෙහෙම අඳිනවා. මෙහෙම. ඊළඟ මේ පැත්තට අඳිනවා. ඒතර මේක අපේ ඇහි පේන අපිට එන නිකන් දෘෂ්ටි මායාවක් වගේ එකක් නේ මෙතන තියෙන්නේ. තන්තුව මෙතන ඉන්න වෙලාවේ කවදාවත් මෙතනත් නැහැ. මේක දැන් මේකේ ස්ලෝ මෝෂන් එකක් බැලුවොත් අපිට පේනවා මෙන්න මේ වගේ. මේක මේ වගේ පිහිටීම් කීපයක් එනවා ඔන්න ඔය වගේ එකක් එයි. මෙන්න මෙතෙන්ට ඒවි. ඊට පස්සේ මෙහෙම යාවි. ඔන්න ඔය වගේනේ වෙන්නේ. දැන් මේක අර ඊළඟ පුඩුවක් ඇන්දොත් මේ වගේ තියෙන්නේ. මෙන්න මේ වගේනේ තියෙන්නේ ඕන්න ඔය වගේනේ තියෙන්නේ. කොහොමනේ තියෙන්නේ? මේවනේ නිෂ්පන්ද කියන්නේ. දැන් ගණනේ කියනවා නිෂ්පන්ද කියන තැනත් ප්‍රස්පන්ද කියන තැනත්. මේවා නිෂ්පන්දනේ නෝඩ් එකක් නේ මෙතන. මෙතන තමයි ඇන්ටි නෝඩ් එකක් තියෙන්නේ. AN එකක්. ඒතර ඇන්ටි නෝඩ් අරක නම් කොහොමත් නිෂ්පන්දේ තියෙන හැමදෙස්සෙම මේ ඇන්ටි නෝඩ් කියන එක ප්‍රස්පන්දේ තමයි අපි කියන්නේ උපරිමයට යනවා කියලා. ඒතර උපරිමයට යනවා ආයි මැදට එනවා මෙතෙන්ට එනවා ඔහොම ඉහළ පහළ එයා යනවා. ඒතර ගණනේ කියනවා t නෝට් වෙලාවේ ආවර්ත කාලයේ t ලු මේ දෝලනයේ t නෝට් කියන වෙලාවේදී නිෂ්පන්ද සහ ප්‍රස්පන්ද යන දෙකෙහිම සිරස් විස්ථාපන ශූන්‍ය වේ. කියන්නේ නිෂ්පන්දේ කොහොමද ශූන්‍යයනේ? ඒතර ප්‍රස්පන්දෙත් ඉඳලා තියෙන අර මධ්‍ය පිහිටුමේ. මෙතන ඉඳලා තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලා තියෙන්නේ. අපෙන් අහන්නේ මේක ආයි වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒතර දැන් මෙයා පහළට යන අවස්ථාවක් කියලා අපි හිතාගෙන ඉන්නවා නම් මෙතන දැන් ප්‍රස්පන්දයක් දැන් ඇවිල්ලානේ මධ්‍යන පිහිටුමට. එහෙනම් ඔයා ඔතන ඉඳලා පල්ලෙහාට යන්න ඕන. ගිහින් ආයෙ එන්න ඕන. ඒ කියන්නේ මෙතන ඉඳලා එයා පහළට යන්න ඕන. ආයෙ එන්න ඕන. ඒතර පහළට යන නම් ආවර්ත කාලයෙන් 4න් පංගුවක්නේ.
තොර පහළට යන ආවර්ත කාලයෙන් 4න් පංගුවයි. ආයි මධ්‍ය පීඨමට එන ආවර්ත කාලයෙන් 4න් පංගුවයි. තොර 4න් පංගු දෙකක්නේ. එහෙමනම් මුලින් මේක T නෝට් වලදී වුණා නම් ඊට පස්සේ වෙන්නේ ආවර්ත කාලයෙන් 4න් පංගු දෙකක්. 4න් පංගු දෙකක් කියලා කියන්නේ භාගයක්. මෙන්න මේ වෙලාවට පස්සේ තමයි ආයිමත් ඒ සිද්ධිය වෙන්නේ. පහළට ගිහින් ආයෙ මැදට එනවා. ඒක තමයි පෙන්ගෙන අහන්නේ. තොර T නෝට් දාන T බෙදීම දෙකක් වෙන්න ඕන. මේක තමයි උත්තරේ. මෙන්න මේ වාක්‍යයේ සිංහල තේරුණා නම් දරුවන්ට උත්තරේ නිකම්ම ලියන්න තිබුණා. මේක බලන්න. VS ප්‍රවේගයෙන් ගමන් කරන ශබ්ද ප්‍රභවයක්. අපි S කියලා ලියන්නේ ප්‍රභවයටනේ. VS ප්‍රවේගයෙන් ගමන් කරන ශබ්ද ප්‍රභවයක්. සංඛ්‍යාත F0 වූ ශබ්ද තරංගයන් නිකුත් කරයි. රූපේ පරිදි VO ප්‍රවේගයෙන් ගමන් කරන නිරීක්ෂකයෙක්. මෙයා තමයි නිරීක්ෂකයා. එයාත් මේ පැත්තට එනවලු V0 කියන වේගයෙන්. එයාට ඇහෙන සංඛ්‍යාතේ F1 කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේ ප්‍රකාශන වලින් මොකද්ද ඇත්ත කියලා අහන්නේ. දැන් ප්‍රභවයක් චලනය වෙනවා මේ පැත්තට. මේ පැත්තට ඇඳලා තියෙන ශබ්දය මොකද ශබ්දය යන්න ඕනේ නිරීක්ෂකයාගේ පැත්තට නැත්නම් යාට ඇහෙන්නේ නැහනේ. ඒතර නිරීක්ෂකයාත් ප්‍රභවයේ පිටිපස්සෙන් එන වගේ එකක් තමයි ඇඳලා තියෙන්නේ. මේ පැත්තට එනවනේ ඇඳලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට අපි එක එක වේග දීලා තියෙනවා. VS කියන්නේ 60යි VO කියන්නේ 20යි ඊට පස්සේ දෙක මාරු කරලා තියෙනවා. ඒ වගේ උත්තර වගේක් අපිට දීලා තියෙනවා. අපි මේක පොඩ්ඩක් අඳගමු. දැන් මෙතන ඉන්නවා නිරීක්ෂකයා. එයා මේ පැත්තට එනවා V0 වේගයෙන්. මෙතන ඉන්නවා ප්‍රභවය. එයාගේ ශබ්දය මෙහාට යන්නේ V වේගෙන්. හැබැයි මෙයා මේ පැත්තට යමින් ඉන්නවා VS කියලා වේගයෙන්. ඊතර ප්‍රභවයේ පිටිපස්සෙන් නිරීක්ෂකයා පැමිණෙන වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. බලන්න. VS ප්‍රවේගයෙන් ගමන් කරන ශබ්ද ප්‍රභවයක්. මෙයානේ ප්‍රභවය. එයා VS වේගයෙන් මෙහාට යනවා. එයා F0 කියලා නියම සංඛ්‍යාත F0 වන එකක් තමයි නිකුත් කරන්නේ. නිරීක්ෂකයා පිටිපස්සෙන් එනවා. ඒතර ඒ දෙන්නගේ එක එක වේග දීලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රභවයේ මේ පැත්තට යනකොට එයාගේ පිටිපස්සෙන් මෙයා එනවා නම් මෙයා වේගෙන් ආවොත් කියන්නේ මෙයාට වඩා වැඩි වේගයකින් මෙයා ආවොත් තමයි එයාට සංඛ්‍යාතේ වැඩිපුර ඇහෙන්නේ. දැන් මේ ශබ්දේ මෙහාට යන්නේ මේක ධ්වනි වේගයේ v කියලා ගත්තම මේක. ඒක හරියට යන්නේ. අපි එතෙන්ට සමීකරණයක් ලියමු ඉස්සෙල්ලා. මෙන්න මේ වගේ තමයි එන්නේ F1. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. උඩින් තියෙන අර ඩොප්ලාචරණේ තියෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. ඉතින් නිරීක්ෂකයා නවත්තන්න මේ V0ට විරුද්ධ එකක් අර පැත්තට දාන්න එපා. ඒතර ඒක මෙයාට එකතු කරන්න ඕන. ඒතර V ධන V0. බෙදන්න ඕන ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගයෙන්. ප්‍රභවය මෙහාටනේ යන්නේ. ඒක නවත්තන්න අර පැත්තට දාන්න එපා. මේක නවත්තන්න මෙහාට දාන්න. ඒක මෙහාටත් දාන්න ඕන. ඒතර V ධන VS. ඔන්නෝක වරක් F0 තමයි එන්නේ. මේක තමයි සම්පූර්ණ ප්‍රකාශනය. දැන් උඩින් වැඩි වෙච්ච නිසා මේ උඩින් එකතු කිරීමක් කළානේ. ඒතර උඩින් වැඩි වෙච්ච නිසා උත්තරේ වැඩි වෙනවා. යටිනුත් එකතු කිරීමක් තියෙනවානේ. ඒතර යටින් වැඩි වීම නිසා උත්තරේ අඩු වෙනවා. මට මෙතන හරියටම කියන්න බෑ මේ එන උත්තරේ F1 කියන එක F0ට වඩා වැඩිද අඩුද කියලා කියන්න බෑ. ඒක නිසා අර අතන තියෙන අගයන් ආදේශ කරලා තමයි බලන්න වෙන්නේ. මෙතන තියෙනට අතර තියෙන අගයන් ටික ආදේශ කරලා බලමු. මුල් එකේ තියෙන VS 60යි V බිඳුව
20යි කියලා. එතකොට මෙතනින් හැටියට එන්නේ f එකට එන්නේ එකතු කරන්න වෙනවා මේක v ට. එතකොට එන්නේ v ධන 20. vs කියන්නේ 60යි. එතකොට v ධන 60. ඔන්න ඔහම තියෙන්නේ. ඉතින් මේක බැලුවාම පේන මේ උඩ එකට වඩා යට එක වැඩිනේ. යට 60ක් එකතු කරලා තියෙන උඩ 20යිනේ එකතු කරලා තියෙන්නේ. ඒතර යටින් වැඩි. යටින් වැඩි කියන්නේ මේක භාග සංඛ්‍යාවක් වෙනවනේ. ඒ කියන්නේ එහෙනම් f1 කියන එක f0 ට වඩා f1 කියන එක f0 ට වඩා අඩුයි. ඒතර මේ උත්තරේ වැරදි. දෙවෙනි එක බලමු. vs 20යි v0 60යි. එතකොට මෙතෙන්ටනේ 60 එන්නේ. මෙතෙන්ට 60ක් ඇවිල්ලා මෙතෙන්ට 20ක් ආවොත් ඒක හරියනවනේ. එතකොට මෙතෙන්ට වඩා උඩ වැඩිනේ. උඩ වැඩි නිසා උත්තරේ හරියනවා. මේක තමයි. අවශ්‍ය නම් අනිත් ඒවලුත් දාලා බලන්න. vs ඍණ 20යි v0 ඍණ 60යි. මම මේ තුන්වෙනි එකට මම මේ කියන්නේ විභාගයට ගියොත් මේ වගේ කරන්න එපා. නිකන් මෙතන දරුවට ඉගෙන ගන්න ඕන නම් මේක ආසි කරලා බලන්න එනවද කියලා උත්තරයක්. තුන්වෙනි එකට බැලුවොත් එන්නේ vs ඍණ 20නේ v0 ඍණ 60යි. එතකොට මෙතන එන්නේ v ඍණ 60යි. යටින් එන්නේ v ඍණ 20යි. එතකොට මෙතන උඩින් 60ක්ම අයින් වෙනවනේ. යට අයින් වෙලා තියෙන්නේ 20යි. ඒ නිසා මේකේ උඩ අඩුයි. උඩ අඩුයි. ඒ නිසා මේකත් වැරදිනේ. එහෙම දරුවන්ට බලන්න පුළුවන්. ඉතින් මෙතන අපි සාමාන්‍ය මේ වගේ ගන්නක අගයන් ආච්චි කරනවා. ඉතින් පළවෙනි උත්තරේ හරිනම් අපි ඊට එහා යන්නේ නැහනේ. ඒ විදිහට බලන්න තියෙන්නේ. මේ අර උත්තරවල මේ සංකේත ටික දැක්කම දරුවෝ මේවා බය වේවි දන්නේ නැහැ. නමුත් ඩොප්ලර් ආචරණයේ මූලික දෙයක් තමයි අහලා තියෙන්නේ. මේක බලන්න. වැලි මත ජීවත් වන කුමියෙකුගේ චලනය නිසා 50 ms ශ්‍රේණික වේගයෙන් ගමන් කරන තීරයක් තරංග සහ 150ක වේගයෙන් ගමන් කරන අන්වායාම තරංග වැලි පෘෂ්ඨය ඔස්සේ ජනනය වේ. අපි කලිනුත් ගණන කර භූමිකම්පාවක් සම්බන්ධ එකක් කතා කරා. තීරයක් තරංග සහ අන්වායාම තරංග කියලා තරංග වර්ග දෙකක් ඇති වෙනවා කියලා. ඉතින් මෙතන ඒවට අගයන් දෙකක් දීලා තියෙනවා. අන්වායාම තරංග 150කින් එන්නේ. තීරයක් තරංග එන්නේ 50න්. මෙම තරංග ළඟා වන කාලවල වෙනස ඩෙල්ටා t මගින් ගෝනිස්සකට කෘමියා සිටින ස්ථානය නිමානය කළ හැකිය. ඩෙල්ටා t කියන එක දීලා තියෙනවා. මේකත් අපි කලින් අර හැදු ගාන වගේම එකක්. එතකොට මෙතන මේ වගේ තැනක ඔය කෘමියා ඉන්නවා නම් මේ වගේ තැනක තමයි ඔය ගෝනුස්සයි ඉන්නේ. එතකොට දුර දෙන්නටම එකයි. අපි දුර x කියලා ගනිමු. ඉතින් කාල වෙනස තමයි ගන්න ඕන. කාලය ගන්න. එතකොට දුර බෙදීම වේගයනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් දුර බෙදන්න ඕන බලන්න වේග තියෙන්නේ කොහොමද කියලා. එකක් 50යි අනිත් එක 150. එහෙනම් දුර බෙදනවා 50න් මේකෙන් අඩු කරන්න ඕන දුර බෙදන්න ඕන 150යි වේගය. මේකේ කියනවා කාල දෙකේ වෙනස. මේක තමයි ඩෙල්ටා t. ඩෙල්ටා t ගණනේ දීලා තියෙනවා. ඩෙල්ටා t කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3. එහෙනම් මේක සමාන කරන්න 4 වැඩි කිරීම 10 ඍණ 3ට. ඒතර මේකත් 150 කරන්න පුළුවන් 3ෙන් වැඩි කරලා. ඒතර 3x වලින් x ගියාම 2x. 2x ට 150. මේක සමානයි 4 වැඩි 10 ඍණ 3යි. ඒතර මේන් දෙකක් මෙතෙන්ට කැපෙනවා. ඒ දෙක 150න් වැඩි වෙනවා 300යි. 300 වැඩි 10 ඍණ 3යි. ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ. 300 වැඩි 10 ඍණ 3යි කියලා කියන්නේ දශ ස්ථාන 3ක් තියෙනවානේ.
දශම 3යි එන්නේ. මේකේ. ඒ වගේ ගණනක් කලින් හැදුවා. ඒකයි මම මේක මොනවත් වැඩි විස්තරයක් නොලියා නිකම්ම සමීකරණ ලියුවේ. මේක බලන්න. ගිටාරයක කම්බියක් 191 හර්ට් සංඛ්‍යාතයක් සහිත සරසුලක් සමග කාමර උෂ්ණත්වයේදී කම්පනය කළ විට තත්පරයට නුගැසුම් 5ක් ඇසේ. ඒතර නුගැසුම් කියලා කියන්නේ සංඛ්‍යාත වෙනස. ගිටාරකේ කම්බිය ඒක අපි දන්නේ නැහැ. සරසුලේ සංඛ්‍යාතය 191යි. 191ක් සංඛ්‍යාතයක් සහිත සරසුලක් සමග තමයි කම්පනය කරන්නේ. සරසුල එක්තරා උෂ්ණත්වයකට රත් කළ පසු ඇසෙන නුගැසුම් සංඛ්‍යාතය තත්පරයට 8 දක්වා වැඩි වේ. කාමර උෂ්ණත්වයේදී ගිටාර කම්බියෙන් උපදවන ස්වරයේ සංඛ්‍යාතය අහන්න. ඒතර සරසුල තමයි රත් කරලා තියෙන්නේ. ඒතර සරසුල රත් කරාම එයාගේ බාහුවේ දිග වැඩි වෙනවා. ඒතර සංඛ්‍යාතය අඩු වෙනවා. මුල් අවස්ථාවේ මේ වගේ තියෙන සරසුලක් මේක රත් කරාම ටිකක් දිග වැඩි වෙනවනේ මෙහෙම. ඒතර සංඛ්‍යාතය අඩු වෙනවා. අපි සංඛ්‍යා රේඛාවක් අඳිමු. මේක සංඛ්‍යාතයට අදාළ සංඛ්‍යා රේඛාව. අර සරසුලේ සංඛ්‍යාතය 191යි මුල් අවස්ථාවේ. ඒතර සරසුල 191 නම් නුගැසුම් 5ක් ආවලුනේ. එහෙනම් එක්ක 191කට වඩා 5ක් වැඩි වෙන්න ඕන ගිටාර කම්බිය. එක්ක මෙයා 196 වෙන්න ඕන. නැත්තම් 191කට වඩා 5ක් අඩු වෙන්න ඕන. ඒතර මෙහෙන් තියෙනවනේ එහෙම නැත්තම් 186ක්. ගිටාර කම්බිය එක්ක 186 නැත්තම් 196යි. ඒතර මේ දෙක අතර වෙනස පහ නෙවෙන්නේ. දැන් ගාන කියන්නේ සරසුල රත් කරනවා කියලා. ඒතර සරසුල රත් කරාම එයාගේ බාහුවේ දිග වැඩි වෙනවා. ඒතර සංඛ්‍යාතය අඩු වෙනවා. අඩු වෙලා මෙයා මේ පැත්තට තල්ලු වෙනවා. එහෙනම් මෙයා මේ පැත්තට තල්ලු වෙලා නුගැසුම් ගාන 8ක් වුණාලුනේ. ඒතර මෙයා මේ පැත්තට තල්ලු වුණා මෙතනත් එක ගත්තොත් මේ වෙනස 8ක් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ 191 මේ පැත්තට ගිහිල්ලා 190 189 ඒ වගේ වෙන්නේ. එතකොට එයයි මෙයයි ගත්තොත් බෑනේ. ඒතර කම්බියට 186 දැම්මොත් මෙයා මේ පැත්තට ආව වෙනස අඩු වෙනවා. ගණන කියන්නේ වෙනස වැඩි වුණා කියලා 8 දක්වා. එහෙනම් කම්බියේ සංඛ්‍යාතය 196 වෙන්න ඕන. ඒතර මෙන්න මේ හරියෙන් වෙනස තමයි ඔය 8ක් වෙන්නේ. කලින් වෙනස මෙතන තිබුණේ. ඒක 5. දැන් 8. එහෙනම් කම්බියේ සංඛ්‍යාතය 196. මේක තමයි උත්තරේ. මම මේවර නුගැසුම් සම්බන්ධ අභ්‍යාසය කරන දවස්වල මේ වගේ සංඛ්‍යා රේඛාවක් ඇඳලා මේ වගේ ඒවා ගන්න හැටි කියලා දුන්නා. ඒකේ කෙලින්ම යෙදීමක් තියෙනවා. මේක බලන්න රොක් සංගීතඥයෝ සංදර්ශනවලදී ඔවුන්ගේ ශ්‍රවණය ආරක්ෂා කර ගැනීමට විශේෂිත වූ කන් ඇබ පැළඳ ගනිති. කන් ඇබයක් මගින් ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 20කින් පහළ දානවා කියලා කියනවා. තීව්‍රතා මට්ටම. එමගින් ධ්වනි තරංගවල තීව්‍රතාවය අඩු කරන සාධකය අහන්න. එතන මුල් අවස්ථාවේ බීටා නම් දෙවෙනි අවස්ථාවේ ඉන්නේ බීටා ඍණ 20යි. අපෙන් අහන්නේ තීව්‍රතාවය අඩු කරන සාධකයනේ. අපි සමීකරණ ලියමු. බීටා සමානයි 10යි log අපි මුල් අවස්ථාවේ ලියමු i1 යට i0 කියලා. දෙවෙනි අවස්ථාව අතර 20ක් අඩු වෙනවා. එහෙනම් බීටා ඍණ 20 සමානයි 10යි log i2 යට i0. දැන් මෙයා අඩු නිසා අපි මේකෙන් මේක අඩු කරමු. මේවා දැන් දරුවන්ට ඕන තරම් කියලා දීලා තියෙනවා. එකවරම ලියන්නත් පුළුවන්. මේකෙන් මේක අඩු කරොත් මෙතන 20ක් වෙනවා. මෙතන 10ක් පිටට අරන් ලඝු. මෙයා අඩු කරනකොට ලඝු එක බෙදෙනවනේ. ඒතර මේක මේකෙන් බෙදුනම
i එකයට i දෙකයි. එතන මේක මෙතෙන්ට කැපෙනවනේ. දැන් මෙතන අර පාදයක් තියෙනවනේ 10ක්. ලඝු වල අපි ලිව්වේ නැති වුණාට මෙතන පාදේ 10ක් තියෙනවා. දැන් මේක දර්ශකාකාරයට ගියාම 10 දෙකක් එනවා. එතන 10 වර්ගය සමානයි i එකයට i දෙකයි. ඒ කියන්නේ තීව්‍රතාව 100 ගුණයකින් අඩු වෙන්න ඕන. එතන මේක තමයි එන්නේ. ඒක ලේසි ගණන්. දැන් දෙවි තීව්‍රතාව සම්බන්ධ ගණනකුත් කරා. ගොඩක් අපි දැන් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. තව අවුරුදු කිහිපයක් ඉදිරියට ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඊළඟ කොටසේදී බලමු ඒවයිදී මොනවද අපෙන් අහලා තියෙන්නේ කියලා.